ඒක නිසා බුදුහාමුදුරුවෝ මේ සතර සතිපට්ඨානයේ මේ පබ්බ 21ේම අවසානයේ විග්‍රහ කරනවා අනිස්සිතෝච විහරති නච කිංචි ලෝකේ උපාදීයති. එතන තමයි විග්‍රහ කරන්නේ මේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මා විපස්සනාව. සමතේ විග්‍රහ කරනවා සමත කර්මස්ථානයක්, විපස්සනාව විග්‍රහ කරනවා. අපි විග්‍රහ කළා. සමත විපස්සනා දෙක වැඩිමෙන් තමයි මේ රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල උදුරා දමන්න පුළුවන්. ඒකයි අපි කිව්වේ බුදුහාමුදුරුව බුදු වෙන්න කලින් මේ ලෝකෙ මිනිස්සු භාවනා කරන්න දැනගෙන හිටියා. ඒ අය නොයෙක් භාවනා ක්‍රම භාවිතා කළා. හැබැයි ඒ සියලුම භාවනා ක්‍රමවලින් ඒ අය මොකද්ද කළේ? අර උපදින්න එන රාගය, ద్వේෂය తాවකාලිකව යටපත් කරගත්තා. ඒ අයට මෝහය පිළිබඳ අවබෝධයක් තිබුණේ නැහැ. මෝහය කියන්නේ මොකද්ද කියලා අවබෝධයක් තිබුණේ නැහැ. නමුත් බුදුහාමුදුරුවෝ තමයි මේ සමතය ඉක්මවා ගොස් මේ විපස්සනාව පෙන්නලා දීලා මේ රාගය, ద్వේෂය යටපත් කිරීමට එහා ගිහිල්ලා මේ රාගය, ద్వේෂය, මෝහය තුනම උදුරා දමන ක්‍රමයක් පෙන්නලා දුන්නා. ඒකටයි බුදුහාමුදුරුවෝ දුන්නේ මේ නිවනට අර්ථකථනයක්. රාගක්ඛයෝ නිබ්බානං, ද්වේෂක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං. ඉස්සරනම් මිනිස්සු ඒ අසුතවත් පුතඥයා අර රාගය, ద్వේෂය తాවකාලිකව යටපත් කරගෙන తాවකාලික චේතෝ විමුක්තියක් උදා කරගත්තා. ඒකත් එක්තරා විමුක්තියක්. එතනත් සුවයක් තියෙනවා. හැබැයි එතන නිවනක් නැත. ඒකයි තේරුම් ගන්න. බෝධිසත්වයෝ චේතෝ විමුක්තියක් උදා කරගත්තා. අර ආලාර කාලාම, උද්දකරාම පුත්ත, පස්වග මහණුන් ළඟට ගිහිල්ලා ඒ අයගේ භාවනා ක්‍රම භාවිතා කරලා බුදුහාඳුර බොහොම පැහැදිලිව අරිය පරිේෂණ සූත්‍රයේ මේක විග්‍රහ කරනවා. නමුත් කියනවා එතන තිබුණ නැහැ. මොකද්ද තිබුණ නැත්තේ? නිබ්බිදා, විරාගා, නිරෝධා, පටිනිස්සග්ගා එකක් තිබුණ නැහැ. මේ රාග, ద్వේෂ, මෝහ උදුරා දමන ක්‍රමයක් ඒ අය ළඟ තිබුණේ නැත. ඒක නිසා අදත් ලෝකෙ මිනිස්සු නොඑක් භාවනා ක්‍රම භාවිතා කරනවා. ඒ අයටත් පුළුවන් මේ රාගය, ద్వේෂය අදත් తాවකාලිකව යටපත් කරන්න. නමුත් රාගය, ద్వේෂය, මෝහය උදුරා දමන්නට නම් මේ කල්යාණ මිත්‍රයෙක්, මේ කෙලෙස් උදුරා දැමූ හෝ කෙලෙස් උදුරා දමමින් ඉන්න කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිලා ඔහුගෙන් මේ රාගය, ద్వේෂය, මෝහය උදුරා දමන ක්‍රමවේදය අහගන්ටෝ. ඒකයි කිව්වේ බුදුහාමුදුරුවෝ මේ කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහෙන්නට. කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහෙන්නේ නැතුව නිවනක් නැත. මුණ ගැහුණට විතරක් මදි. ඔහුගෙන් මේ කෙලෙස් කපන හැටි, කෙලෙස් උදුරා දමන හැටි අහගන්ටෝ. සද්ධම්ම ශ්‍රවණ, සද්ධර්මයේ ශ්‍රවණය කරගන්න. එහෙම නැතුව යෝනිසෝ මනසිකාරය ඇති කරගන්නට බෑ. මේ දුකෙන් මිදී නිදහස් වෙන මාර්ගයක් තේරුම් ගන්නට බෑ. දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධෝ අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං. ආනන්ද හාමුදුරුවෝ ඇහුව බුදුහාමුදුරුවන්ගෙන්, භාග්‍යවතුන් වහන්සේ මේ ශාසනයේ දෙකෙන් පංගුවක්ම පවතින්නේ කල්යාණ මිත්‍රයෝ නිසා නේද කියලා. බුදුහාමුදුරුවෝ කිව්වා නෑ ආනන්ද, මේ මුළු ශාසනයම පවතින්නේ කල්යාණ මිත්‍රයෝ නිසායි. කල්යාණ මිත්‍රයා කියන්නේ අඹ යාළුවා නෙමෙයි. කල්යාණ මිත්‍රයෙක් වෙන්න නම් මගපලලාභියෙක් වෙන්න ඕන. මගපලලාභියෙක්ට සහ බුදුවරයෙකුට පමණයි කල්යාණ මිත්‍රයෙක් වෙන්න පුළුවන්. කෙලෙස් නැසලා චතු අරිය සත්‍ය අවබෝධ කරගත්තු පුද්ගලයෙකුට පමණයි කල්යාණ මිත්‍රයෙක් වෙන්න පුළුවන්.
අන්න ඒක තේරුම් ගන්න. ඒක නිසා කල්යාණ මිත්‍රයෙක් මුණ නොගැසෙන තාක්කල් දුකින් මිදී නිදහස් විය නොහැකි. తాවකාලිකව නිදහස් වෙන්න පුළුවන්. කල්ප කාලාන්තරයක් බුද්ධ කල්ප 7ක් බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා ඉන්න පුළුවන්. හැබැයි ආපහු කොහටද යන්නේ? ආපහු තිරිසන් ලෝකෙට යනවා. ආපහු මේ ගති 31 සැරිසරන්ට වෙනවා. අන්න ඒකයි තේරුම් ගන්න. මේ ත්‍රිපිටකයේ තියෙනවා පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ සතිපට්ඨාන කතා කියලා කොටසක්. මේ සතිපට්ඨාන කතා කියන කොටසේ විග්‍රහයක් කරලා තියෙනවා මොකද්ද මේ කායේ කායානුපස්සනාව කියන්නේ කියලා. අපි බලමු මොකද්ද කියන්නේ කියලා. කතං කායේ කායානුපස්සී විහෙරති. ඔන්න බලන්න මොකද්ද විග්‍රහ කරලා තියෙන්නේ කියලා. අනිච්චතෝ අනුපස්සති නෝ නිච්චතෝ දුක්ඛතෝ අනුපස්සති නෝ සුඛතෝ අනත්තතෝ අනුපස්සති නෝ අත්තතෝ නිබ්බින්දති නෝ නන්දති විරජ්ජති නෝ රජ්ජති නිරෝධේති නෝ සමුදේති පටිනිස්සජ්ජති නෝ ආදීයති. මෙතනදී බොහොම පැහැදිලි මොකද්ද කියලා තියෙන්නේ. මේ තියෙන්නේ මරණානුස්සතිය. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං විපස්සනාව. විපස්සනාව වඩනකොට මොකද වෙන්නේ? මරණානුස්සතිය වඩනකොට මොකද වෙන්නේ? බුද්ධානුස්සතිය වැඩෙනවා. මෙන්න එහෙනම් බුද්ධානුස්සතිය. දැන් කියනවා මෙන්න මෙහෙම ආපහු. එතනමයි කියන්නේ. අනිච්චතෝ අනුපස්සන්තෝ නිච්ච සංඤම් පජහති. දුක්ඛතෝ අනුපස්සන්තෝ සුඛ සංඤම් පජහති. අනත්තතෝ අනුපස්සන්තෝ අත්ථ සංඤම් පජහති. අපි අර කියන අනිච්ච අනුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති. දුක්ඛ අනුපස්සී විහෙරති සුඛ සංඥා පජහති. අනත්ත අනුපස්සී විහෙරති අත්ථ සංඥා පජහති. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං අනිච්ච දුක්ඛ අනත්ත මරණානුස්සතිය කිව්වේ ඕකයි. එහෙම නැත්නම් විපස්සනා. මේකෙන් එහෙනම් කියන්නේ ආපහු මොකද්ද? නිබ්බිදානුපස්සී විහෙරති නන්දිම් පජහති. නිබ්බින්දන්තෝ නන්දිම් පජහති විරජ්ජන්තෝ රාගම් පජහති නොරෝධෙන්තෝ සමුදයම් පජහති පටිනිස්සජ්ජන්තෝ ආදානම් පජහති. ඒ කියන්නේ මොකද්ද? නිබ්බිදානුපස්සී විහෙරති නන්දින් පජහති. විරාගානුපස්සී විහෙරති රාගම් පජහති. නිරෝධානුපස්සී විහෙරති සමුදයම් පජහති. පටිනිස්සග්ගානුපස්සී විහෙරති සබ්බ උපදි පජහති. බුදුහාමුදුරුවෝ කියනවානේ සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. උපාදානයක් නැති තැන සබ්බ උපති පජහති. උපදින්න එන සියලුම දේවල්
එතන එතනදිම ප්‍රාහණය කරලා මිදී නිදහස් වෙනවන. දුකක් ඇති වෙන්න විදිහක් නැත. ඒකයි තේරුම. ඒක නිසා කියනවා ඉමේහි සත්‍යයාකාරයේ කායං අනුපස්සති කාය උපට්ඨානං නොසති සති උපට්ඨානං චේව සතිච තාය සතියා තේන ඥානේන තං කායං අනුපස්සති තේන වුච්චති කායේ කායානුපස්සනා සතිපට්ඨාන. ඒ නිසා අපිට බොහොම පැහැදිලි සමත විපස්සනා වඩනකොට මොකද වෙන්නේ? මරණානුස්සතිය. ඒ කියන්නේ සමත විපස්සනා වඩනකොට සමත කර්මස්ථානයක් සහ විපස්සනා කර්මස්ථානයක් භාවිතා කරනකොට බුද්ධානුස්සතිය සිද්ධ වෙනවා. එහෙනම් දැන් අපි තේරුම් ගන්න ඕන අපි මේ සතර සතිපට්ඨානය වඩනවා හෙවත් සතර කමඨහන් වඩනවා කියලා මොකද කරන්න ඕනේ? මොකද්ද අපිට තියෙන ප්‍රශ්නය? මොකද්ද අපිට තියෙන ප්‍රශ්නය? අපේ සිතේ රාගය උපදින්න එනවා, ද්වේෂය උපදින්න එනවා, මෝහය උපදින්න එනවා. ඔන්න එහෙනම් අපි ප්‍රාහණය කරන්න ඕනේ ඒවා. කිව්වනේ. සෝ සතෝ වාස්ස සති සෝ සතෝව පස්ස සති. සිත පිරිසිදු වෙන්න එන දේ ආශ්‍රය කරන්න ඕන. සිත අපිරිසිදු වෙන්න එන දේ ප්‍රාහණය කරන්න. දැන් එහෙනම් මේ රාගය, ද්වේෂය, මෝහය අපේ සිත අපිරිසිදු කරන්නයි එන්නේ. එහෙනම් දැන් අපි මොකද කරන්න ඕනේ? මේ රාගය, ද්වේෂය, මෝහය ප්‍රාහණය කරන්න සිත පිරිසිදු වෙන දෙයක් ආශ්‍රය කරන්න ඕන. ඔන්න එහෙනම් දැන් රාගයක් උපදින්න එනකොට මොකද කරන්න ඕනේ මම? අසුභානුස්සතිය වඩන්න ඕන. මෙන්න සමතය. ඕක විතරක් වැඩුවට මදි. වඩන්න ඕන මරණානුස්සතියත්. මෙන්න විපස්සනාව. දෙක හරියට වැඩුවා නම් සමත විපස්සනා වශයෙන් මොකද වෙන්නේ? නිබ්බිදා වෙනවා. අර කිව්වේ නිබ්බිදානුපස්සී විහෙරති නන්දින් පජහති, විරාගානුපස්සී විහෙරති රාගම් පජහති, නිරෝධානුපස්සී විහෙරති සමුදයම් පජහති, පටිනිස්සග්ගානුපස්සී විහෙරති සබ්බ උපදි පජහති. බුද්ධානුස්සති. සමත විපස්සනා වඩනවා නම් බුද්ධානුස්සතිය සිද්ධ වෙනවා. අර උපදින්න ආපු රාග බීජය ඉදිරියලා යන්න ඕන. උදුරා දමලා තියෙන්න ඕන. ඒකයි තේරුම් ගන්න. ද්වේෂයක් උපදින්න එනවා නම් මොකද කරන්න ඕනේ? ද්වේෂයක් උපදින්න එනවා නම් මෙත්තානුස්සතිය වඩලා මරණානුස්සතිය වඩන්න ඕන. මේක සමතය, මේක විපස්සනාව දෙක එකට වැඩුවා නම් නිබ්බිදා වෙන්න ඕන. බුද්ධානුස්සතිය වැඩෙනවා. මෝහයක් උපදින්න එනවා නම් මරණානුස්සතිය වඩන්න ඕන. මරණානුස්සතිය වඩනකොට බුද්ධානුස්සතිය සිද්ධ වෙනවා. මෝහයට සමතයක් නැත. ඒකට තියෙන විපස්සනාව පමණයි. ඒක තමයි බුදුවරයෙක් ලෝකෙට දේශනා කරන්නේ විපස්සනාව. මෙන්න එහෙනම් අපි ආන කරන්න ඕන දේවල්. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන මේ දුකෙන් මිදී නිදහස් වෙන්න නම් අපිට කරන්න තියෙන එකම එක ක්‍රියාකාරකම මොකද්ද? මේ සතර කමඨහන් වැඩිම. ඒකට තමයි කිව්වේ බුද්ධානුස්සති මෙත්තාච, බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණානුස්සති ඉති ඉමා චතුරාර්යකා භික්ඛු භාවෙය්‍ය සීලව. ඒක නිසා යමෙකුට දුකින් මිදී නිදහස් වෙන්න ඕනද? නිබ්බාණය සාක්ෂාත් කරගන්න ඕනද? කළ හැකි, කළ යුතු එකම එක ක්‍රියාකාරකම මේකයි. එහෙනම් අපි තේරුම් ගන්න ඕන දුකින් මිදී නිදහස් වෙන්න තියෙන එකම මාර්ගය මේකයි. ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ ඒකායනෝ මග්ගෝ කියලා. තියෙන එකම මාර්ගය මෙච්චරයි, වෙන මාර්ග නැත. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන දුකින් මිදී නිදහස් වෙන්න තියෙන එකම මාර්ගය මේකයි. ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ ඒකායනෝ මග්ගෝ කියලා.
වෙන මාර්ග නැත. එකම මාර්ගය මෙච්චරයි. එහෙනම් මේ සතර කමටහන් වැඩීම තමයි මේ සතර සතිපට්ඨානයේදී විග්‍රහ කරන්නේ. ඒ වගේම බුදුහාමුදුරුවෝ අපිට ඒකයි මෙහෙම පෙන්නලා දෙන්නේ සූත්‍ර ගණනාවක 500ක 600ක ඊටත් වඩා වැඩි ප්‍රමාණයක බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම කියනවා. ආනපාන සති සමාධි භික්ඛවේ ඒක ධම්මෝ. එහෙනම් මේ ආනපාන සති සමාධිය කියන්නේ එකම ධර්මයයි. එකයි තියෙන්නේ. එකම ධර්මයයි. අන්න ඒ ධර්මය මොකද කරන්න ඕනේ? භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණති. මේ ආනපාන සති සමාධිය කියන එකම ධර්මය භාවිතා කරනකොට මොකද වෙන්නේ? සතර සතිපට්ඨානය පරිපූර්ණ වෙනවා. සතර කමටහන් වඩලා එතනදිම රාගය, ද්වේෂය, මෝහය නිරෝධ කරනවා නම් සතර සතිපට්ඨානයම පරිපූර්ණ වෙනවා. ඒ වගේම බුදුහාමුදුරුවෝ කියනවා දැන් චත්තාරෝ සතිපට්ඨානා භාවිතා බහුලීකතා සත්ත බොජ්ජංගේ පරිපූර්ණති. සතර සතිපට්ඨානයේ දිගින් දිගටම භාවිතා කරනකොට සත්ත බොජ්ජංග පරිපූර්ණ වෙනවා. ඒ වගේම බුදුහාමුදුරුවෝ කියනවා සත්ත බොජ්ජංගා භාවිතා බහුලීකතා විජ්ජා විමුක්තිම් පරිපූර්ණති. මෙන්න අවසන් ප්‍රතිඵලය. විජ්ජා විමුක්තිය. විජ්ජා විමුක්තිය උදා වෙන්න නම් මොකද්ද පරිපූර්ණ වෙන්න ඕනේ? සත්ත බොජ්ජංග. සත්ත බොජ්ජංග පරිපූර්ණ වෙන්න නම් මොකද්ද පරිපූර්ණ වෙන්න ඕනේ? සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානය පරිපූර්ණ වෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? ආනපාන සති සමාධිය. එහෙනම් අපි තේරුම් ගන්න ඕන මොනවාද අපි ආන කරන්න ඕනේ? මොනවාද අපි පාන කරන්න ඕනේ? ආශ්‍රය කරන්න ඕන, ප්‍රාහණය කරන්න ඕන මොනවාද? මේ සිතේ උපදින සිතිවිලි. මොකේට අනුවද? කවුද තීරණය කළේ මොනවාද ආශ්‍රය කරන්න ඕනේවා, මොනවාද ප්‍රාහණය කරන්න ඕනේවා, මොනවාද සිත පිරිසිදු වෙන දේවල්, මොනවාද සිත අපිරිසිදු වෙන දේවල් කියන එක කවුද තීරණය කළේ? හේතුඵල ධර්මයට බහා ගලපා බලා ණය විනයට සසඳා බලා. මෙන්න මේ හේතුඵල ධර්මයයි ණය විනයයි කියන ඒකකයට අනුව තමයි තේරුම් ගන්න පුළුවන් මොනවාද සිත පිරිසිදු වෙන දේ, මොනවාද සිත අපිරිසිදු වෙන දේ කියලා. එහෙනම් අන්න ඒ විදිහට තමාගේ සිත පිරිසිදු වෙන දේ ආශ්‍රය කරනවා නම්, සිත අපිරිසිදු වෙන්න එන දේ ප්‍රාහණය කරනවා නම් මෙන්න මේ හේතුඵල ධර්මයට බහා ගලපා බලා ණය විනයට සසඳා බලා මෙන්න මේ ක්‍රියාකාරකම කරන්න ඇති කරගන්නා චිත්ත ඒකාග්‍රතාවයට කියනවා සමාධිය කියලා. ආනපාන සති සමාධි. එකයි තේරුම් ගන්න ඕනේ. ඒ වගේම මේ කුණ්ඩලී සූත්‍රයේදී කුණ්ඩලී පරිබ්‍රාජකයා ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා මෙන්න මෙහෙම. භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මොකද්ද ඔය විඳිමින් ඉන්න පලානිසංශය? මොකද්ද ඔය විඳිමින් ඉන්න සුවය කියලා අහනවා. බුදුහාමුදුරුවෝ කියනවා කුණ්ඩලී භාග්‍යවතුන් වහන්සේ විජ්ජා විමුක්ති පලානිසංශය විඳිමින් ඉන්නේ කියලා. දැන් කුණ්ඩලී අහනවා භාග්‍යවතුන් වහන්සේ එහෙනම් මට කියන්න ඔය විජ්ජා විමුක්ති පලානිසංශය උදා කරගන්න ඔබ වහන්සේ මොන වගේ ධර්මයක්ද භාවිතා කළේ කියලා. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා කුණ්ඩලී සත්ත බොජ්ජංග පරිපූර්ණ වෙනකොට, සත්ත බොජ්ජංග භාවිතා කරනකොට විජ්ජා විමුක්තිය පරිපූර්ණ වෙනවා. සත්ත බොජ්ජංග භාවිතා කරනකොට විජ්ජා විමුක්තිය පරිපූර්ණ වෙනවා.
දැන් කුණ්ඩලිය අහනවා එහෙනම් භාග්‍යවතුන් වහන්සේ මට කියන්න සත්ත්‍ය බොජ්ජංග පරිපූර්ණ කරගන්න ඔබ වහන්සේ මොන වගේ ධර්මයක්ද භාවිතා කළේ කියලා. දැන් බුදුහාමුදුරුවෝ කියනවා කුණ්ඩලී සතර සතිපට්ඨානය භාවිතා කරනකොට සත්ත්‍ය බොජ්ජංග පරිපූර්ණ වෙනවා. දැන් කුණ්ඩලිය අහනවා භාග්‍යවතුන් වහන්සේ එහෙනම් මට කියන්න සතර සතිපට්ඨානය පරිපූර්ණ කරගන්න ඔබ වහන්සේ මොන වගේ ධර්මයක්ද භාවිතා කළේ? දැන් බුදුහාමුදුරුවෝ කියනවා කුණ්ඩලී තීනි සුචරිතේ හැසිරෙනකොට සතර සතිපට්ඨානය පරිපූර්ණ වෙනවා. තීනි සුචරිතේ හැසිරෙනකොට සතර සතිපට්ඨානය පරිපූර්ණ වෙනවා. දැන් කුණ්ඩලී ප්‍රශ්න ඇසිල්ල නවත්තනවා. දැන් බුදුහාමුදුරුව අහනවා කුණ්ඩලී අහන්න ඕන ප්‍රශ්නය. කොහොමද කුණ්ඩලී මේ තීනි සුචරිතය ඇති කරගන්න? මේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නේ කොහොමද කියලා. දැන් බුදුහාමුදුරුවම ප්‍රශ්නය අහලා බුදුහාමුදුරුවම කියනවා මේ ඇස කන නාසය දිවකය මන කියන ස්පර්ශ ආයතනයකට රූපයක් පටිච්ච වීම නිසා මනාපයක් උපදින්නේයිද අමනාපයක් උපදින්නේයිද මනාප අමනාපයක් උපදින්නට එයිද? මොකද්ද මනාපය කිව්වේ? රාගය. අමනාපය කිව්වේ ද්වේෂයක්. මනාප අමනාපය කිව්වේ මෝහයක්. අන්න ඒ මනාපය අමනාපය මනාප අමනාපය ප්‍රාහණය කරයිද අන්න එතකොට තීනි සුචරිතේ හැසිරෙනවා. ඒකයි අපි තේරුම් ගන්න. ඒක නිසා මේ දුකින් මිදී නිදහස් වෙන්න කළ හැකි කළ යුතු එකම ක්‍රියාකාරකම තමයි මේ යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන ක්‍රියාකාරකම. ඔක ක්‍රියාකාරකම. සිතේ උපදින්න එන සමුදය රාගය ද්වේෂය මෝහය මොකද කරන්න ඕනේ? නිරෝධ කරන්න. සිතේ උපදින්න එන සියලුම රාගයන් ද්වේෂයන් මෝහයන් නිරෝධ කරන්න. අන්න එහෙමනම් ඒ පුද්ගලයාට පුළුවන් දුකින් මිදී නිදහස් වෙන්න. මේක තමයි ඒකායන මාර්ගය. මේක තමයි දුකින් මිදී නිදහස් වෙන්න තියෙන එකම එක මාර්ගය. වෙන මාර්ග නැත.